ආයිබෝවන් ළමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලේ 24 වෙනි පාඩම ස්ථානයක පිහිටීම කියන පාඩම. මේක වැදගත් පාඩමක් ළමයි. ඔයාලේ හැම වාර විභාගයකටම වගේ තියෙනවා 8 දී ඈ. හරි. මේක අර තිරස්තලයක කියන්නේ පිට්ටනියක නැත්නම් මූද යනකොට තිරස්තලයක්නේ. හරි. තිරස්තලයක ඉන්නකොට එක්කෙනෙක්ට සාපේක්ෂව තව එක්කෙනෙක් ඉන්න තැන නැත්නම් එක ස්ථානයකට සාපේක්ෂව තව ස්ථානයක් තියෙන තැන කියන විදියක් නිරූපණය කරන විදියක් තමයි මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. තිරස්තලයක. හරි. තිරස්තලයක. දැන් මේ බෝඩ් එක වගේ තිරස්තලයක නම් එක්කෙනෙක්ට සාපේක්ෂව තව එක්කෙනෙක් ඉන්න ස්ථානය 9 වසරේදී කියලා දෙන්න. ඒක මේ විදිහට බෑ. හරි. තිරස්තලයක එක්කෙනෙක්ට සාපේක්ෂව තව එක්කෙනෙක් ඉන්න තැන කියන හැටියක් තමයි කියන විදියක් තමයි මේ පාඩමින් ඉගෙන ගන්න තියෙන්නේ. මුලින්ම ළමයි ඔයාලා කලින් දන්න දේවල් ටික පොඩ්ඩක් මතක් කරගන්න. දිශා ටික අපිට ඕන වෙනවා. හරි. දිශා කීයක් තියෙනවද? දිශා තියෙනවා ඔක්කොම 8ක්. මට දෙයක් කොහොමද? දිශාට උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරේ. උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරේ. හරි. දිශාට මෙතන මොකද්ද? උතුර. මෙතන ඊශාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බටහිර, වයඹ. ටියුට් එක අතර ගන්න. ටියුට් එක අතට අරන් ටියුට් එකේ වල පළවෙනි ටියුට් එකේ පළවෙනි කොටුව තියෙනවනේ. ඒකේ දිශා ටික දාන්න. හරි. මතක තියාගන්න දැන් ගන්න මේ ටියුට් එකත් එක්කම වැඩ යන්න ඕනේ. හරි. උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරේ. උයන්නේ උතුර, ඊශාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බටහිර, වයඹ. නන්න කොහමද? හරි. මෙහෙමත් පුළුවන්. උස ඊරිගේ නැට්ට ගිලපු දඟ යනික බබා වගේ. උස ඊරිගේ නැට්ට ගිලපු දඟ යනික බබා වගේ. එහෙමත් පුළුවන්. අනිත් පැත්තට පුළුවන් කොහමද? උණු වතුර බටයක් නිසා දවසක් ගින්දර නැතිව ඊවා. අනිත් පැත්තට පුළුවන්. උණු වතුර බටයක් නිසා දවසක් ගින්දර නැතිව ඊවා. හරි. ඒ මොනවද කියන්නේ දැන් ක්‍රම තුනක්ම කියලා දුන්නා. බොහොම ප්‍රසිද්ධ එක තමයි උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරේ. ඔන්න අපිට කතා කරපු මෙච්චර කාල අපි දන්න දිශාට. හරි. මේක තමයි මෙන්න මේ දිශා උතුර දකුණ බස්නාහිර නැගෙනහිර අන්න ඒවට කියනවා ප්‍රධාන දිශා කියලා. හරිද? උතුර දකුණ බස් නැගෙනහිර බස්නාහිර මේවට කියනවා ප්‍රධාන දිශා කියලා. මේවට කියනවා මොනවද දිශා? මොන දිශාද? ප්‍රධාන දිශා. ප්‍රධාන දිශා අතර තියෙන මෙන්න මේ දිශාවලට ප්‍රධාන දිශා දෙකක් අතර තියෙන මේ දිශාව ඊශාන. මේ ප්‍රධාන දිශා දෙක අතර තියෙන ගිනිකොන. හරි. මෙයා නිරිත, මෙයා වයඹ. මෙන්න මේවට කියනවා ප්‍රධාන දිශා අතර පිහිටි මෙන්න මේ දිශාව වලට කියනවා මොනවද? අනු දිශා කියලා. මොකද අනු දිශා. එතකොට උතුරයි නැගෙනහිරයි අතර තියෙන අනු දිශාව තමයි මොකද්ද ළමයි? ඊශාන. හරිද? නැගෙනහිරයි දකුණයි අතර තියෙන අනු දිශාව තමයි මොකද්ද? ගිනිකොන. හරි. ඊළඟ දකුණයි බටහිරයි අතර තියෙන අනු දිශාව තමයි මොකද්ද? නිරිත. හරි. දැන් නැගෙනහිර මෙතන බස්නාහිරයි උතුරයි අතර තියෙන අනු දිශාව තමයි වයඹ. හරි. ඒවට කියනවා අනු දිශා කියලා. මෙතන මේවත් දැනගන්න ඕනේ. ප්‍රධාන දිශා දෙකක් අතර කෝණය තමයි අංශක 90. ප්‍රධාන දිශා දෙකක් අතර කෝණය අංශක 90. ප්‍රධාන දිශාවකුයි අනු දිශාවකුයි අතර කෝණය මෙතන හරි මැද්දෙන් යන්නේ. 90ට හරි මැද්දෙන් මේ රේඛාව යන්නේ. මේ කෝණය අංශක 45. ප්‍රධාන දිශාවකුයි අනු දිශාවකුයි අතර කෝණය අංශක 45. මෙයයි අතර කෝණය 45යි. මෙයයි අතර කෝණය 45යි. අයි මේක 90යි. ඒක හරියටම දෙකට බෙදෙන්න යන්නේ 45 45 දෙකට බෙදෙන්න. හරි. ඒවත් දැනගෙන තියෙන්න ඕනේ. රයිට්. Q එක කියන්නේ අමුතයක් නෙමෙයි. ඔයාලා අච්චු පොතේ තියෙන පුනරීක්ෂණ අභ්‍යාසයේ තමයි මම මෙතෙන්ට අරන් තින්නේ. පහුගිය පොඩ්ඩක් මතක් වෙන්න. හරි. පොඩ්ඩක් ඒ ගන්න බලමුකෝ මාත් එක්කම කරන් යමු. හිෂාන් පාසල් වත්තේ ඒ නම් ස්ථානයේ සිට තමා වටා ඈතින් පිහිටි විවිධ ස්ථාන නිරීක්ෂණය කරයි. හිෂාන් පාසල් වත්තේ ඒ නම් ස්ථානයේ සිට තමා වටා ඈතින් පිහිටි විවිධ ස්ථාන නිරීක්ෂණය කරයි. එසේ නිරීක්ෂණයෙන් ලබාගත් විස්තර ඇතුළත් දල සටහනක් රූපයේ දැක්වේ. ඒ අනුව වගුව සම්පූර්ණ කරන්නලු
වගුව සම්පූර්ණ කරද්දී ඔයාලමයි මේ 1 2 3 4 5 6 කියලා තියෙනවනේ. ඒ ටික මම මේ කියන පිළිවෙල ලියා ගන්න. 1 ළිඳ. 1 ළිඳ. හරිද? ලියුවත් 2 ගේට්ටුව. 2 ගේට්ටුව. 3 පන්ති කාමරය. 3 පන්ති කාමරය. 4 ආපන ශාලාව. 4 ආපන ශාලාව. 5 විද්‍යාගාරය. 5 විද්‍යාගාරය. 6 කාර්යාලය. රයිට්. දැන් ඔයා වීඩියෝ එක නවත්තලා ඒ නම් ස්ථානයේ සිට මේ ස්ථාන පිළිබඳ දිශාව ලියන්න ඉක්මනට. ඒ නම් ස්ථානයේ සිට මේ ස්ථාන පිළිබඳ දිශාව ඉක්මනට මේ ටියුට් එකේම ලියන්න. ටියුට් එකේම ලියන්න. හරි. මම අදින්නේ ළමයි ඉවරද? ඉවර නම් මම කරන්නේ right. හරි. මේ මෙතන තමයි දිශාන් ඉන්නේ. මෙතන තමයි A කියන තැන තමයි මේ මෙතන නෑ මෙතන තමයි දිශාන් කියන කොල්ල ඉන්නේ. right. හොඳයි. ළමයි. ඔයා දැන් දිශාන් පාසල් වත්තේ එනම් දැන් ඔයා කරගත්තේ නැත්නම් තාම වීඩියෝ එක නවත්තලා කරලා ඉවරලා යන්න. කරලා නම් දැන් බලන්න යන්න. දිශාන් පාසල් වත්තේ එනම් ස්ථානයේ සිට තමා වටා ඈතින් ගිහිලි විවිධ ස්ථාන නිරීක්ෂණය කරයි. හරිද? එසේ නිරීක්ෂණයෙන් ලබාගත් විස්තර ඇතුළත් දල සටහනක් රූපේ දැක්වේ. ඒ අනුව වගුව සම්පූර්ණ කරන්නලු. ඒ අනුව වගුව සම්පූර්ණ කරන්න. නිරීක්ෂණය වූ ස්ථානේ මම කිව්ව එකට ළිඳ දාන්න කියලා. ළිඳ. කොහෙද තියෙන්නේ නම් ස්ථානේ? හරි. මෙතනට ගිහින් දිශා ටික දාගමු. එතකොට වැඩි ලේසි. හරි. මොනවද දිශා ටික? උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වයම නන්නේ නිවරයි වයි. හරි. දැන් හැම තිස්සෙම ළමයි මේ කතා කරන හැම තිස්සෙම අපි පොතක බෝඩ් එකක උතුරු දිශාව ගන්නේ උඩටමයි. උතුර ගන්නේ උඩටමයි. හරි. එතකොට දැන් මේ පොත දැන් මෙතන තියෙද්දි පොතේ දැන් මෙතෙන්ට දාලා උතුරු දැම්මොත් මේ පොත වෙන තැනකට ගියාම උතුරු වෙනස් වෙනවනේ. ඒකෙන්ද මේ සම්මතයක් තියෙනවා පොතක ලියද්දි නැත්නම් බෝඩ් එකේ ලියද්දි උතුර හැම තිස්සෙම උඩට ගන්න. දැන් මම මේ ඉන්න තැනට උතුර තියෙන්නේ ආහාරයට. හරි අර පැත්ත. එහෙනම් මම මේ පැත්තට උතුර දාලා ගන්න හැදුවොත් එහම ඔයා ඉන්න තැනට දාලා උතුර වෙනස් වෙනවා. හරි. ඒකින්ද සම්මතයක් තියෙනවා ළමයි. මේ සිටියමක් අඳිනකොට හැම තිස්සෙම උතුර අපි ලකුණු කරගන්නේ උඩ අතට මේ අත. හරි. හරි. right. එක ළිඳ තියෙන්නේ නම් දිශාවෙන් මොන දිශාවෙන්ද? උතුරු දිශාවෙන් කියලා ළිඳ තියෙන්න ඕනේ. පිට දිශාව උතුර. 2 ගේට්ටුව පිටන්නේ ඊශාන දිශාව. ඊශාන කියලා තියෙන්න ඕනේ. 3 පන්ති කාමරය පිටන්නේ කොහෙන්ද? ගිනි කොන දිශාව. 4 ආපන ශාලාව පිටන්නේ දකුණු දිශාවෙන්. 5 විද්‍යාගාරය තියෙන්නේ නිරිත දිශාවේ. 6 කාර්යාලයේ තියෙන දිශාවට බස්නාහික දිශාවේ. පැහැදිලිද? right. එහා පිටට යන්නකෝ. B කොටසත් ඔයා හදන්න ඉක්මනට. right. වීඩියෝ එක නවත්තලා B කොටස හදලා ඊට පස්සේ ප්ලේ කරන්න. හරි. මම හදන් යනවා බලමු. ඉහත දල සටහනට අනුව පහත වගන්ති වල හිස්තැන් සම්පූර්ණ කරන්නලු. ඉහත දල සටහනට අනුව පහත වගන්ති වල හිස්තැන් සම්පූර්ණ කරන්න බලන්න. ළිඳට දිශාවෙන් ඊශාන් සිටි. ළිඳට මොන දිශාවෙන්ද? ළිඳට මොන දිශාවෙන්ද? ළිඳ ගාවට ගියාම උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි. මේ පැත්තට පල්ලෙහාට පද දකුණු දිශාවෙන්.
ලිඳට දකුණු දිශාවෙන් ඊශාන සිටි. right. දෙවෙනි එක කාර්යාලයට දිශාවෙන් ඊශාන සිටි. කාර්යාලයේ කාර්යාලයේ කාර්යාලය. එතකොට උපාලි ඊළඟ නැවේ. මොකක්ද අහන්නේ? ඊශාන දිශාව. උපාලි ඊළඟ නැවේ. ඊශාන ඉන්නේ මේ පැත්තට. කාර්යාලය යන ගියාම ඊශාන ඉන්නේ අර පැත්තට. ඒ කියන්නේ මොන පැත්තෙන්ද? නැගෙනහිර. නැගෙනහිර. කාර්යාලයට නැගෙනහිරින් ඊශාන සිටි. 3. පන්ති කාමරයේ දිශාවෙන් ඊශාන සිටි. පන්ති කාමරේ බෝ. පන්ති කාමරය මෙදින් පෙර පන්ති කාමරේ ගාවට තුන්නේ කැන්දුත් එහෙම. උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරේ. මෙතෙන්ට ගියාම ඊශාන මෙහෙන් ඒ කියන්නේ මොන පැත්තද? ඈ පන්ති කාමරේ ගාවට ගියාම ඊශාන කොහෙන්ද? වයඹ දිශාව. වයඹ දිශාවෙන් පන්ති කාමරයේ වයඹ දිශාවෙන් ඊශාන සිටි. ප්‍රශ්න 4 ආපන ශාලාවට. ආපන ශාලාවට කොයි දිශාවෙන් ඊශාන ඉන්නේ? ආපන ශාලාව උපාලි ඊළඟ. ආපන ශාලාව මෙතන මෙහෙ මොන පැත්තද? උතුර. ආපන ශාලාවට උතුරු දිශාවෙන් ඊශාන සිටි. වහ ගේට්ටුවට දිශාවෙන් විද්‍යාගාරයේ පිහිටා ඇත. ගේට්ටුව කෝ ගේට්ටුව අමෙදිනේ. ගේට්ටුව විද්‍යාගාරය. මොන දිශාවෙන්ද? ගේට්ටුව ගාවට ගිහින් මෙහා යන්නාම උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද. මේ පැත්තට යන්නේ. හරි. ගේට්ටුවට මොන දිශාවෙන්ද කියන්නේ? මෙහාට තියෙන්නේ නිරිත. නිරිත දිශාවෙන්. ගේට්ටුවට නිරිත දිශාවෙන් ඊශාන සිටි. විද්‍යාගාරයේ පිහිටා ඇත. ගේට්ටුවට නිරිත දිශාවෙන් විද්‍යාගාරයේ පිහිටා ඇත. 6. ඊශානට දිශාවෙන් ආපන ශාලාව පිහිටා ඇත. ඊශානට දිශාවෙන් ආපන ශාලාව. ඊශාන ආපන ශාලාව ඊශානට මොන දිශාවෙන්ද ඒක කලින් තිබ්බා. ඊශානට දකුණු දිශාවෙන් ආපන ශාලාව පිහිටා ඇත. ඊශානට දකුණු දිශාවෙන් ආපන ශාලාව පිහිටා. හරි අය මොකක්ද හරි අය මාරියයි. හොඳයි. දාන්න 6න් කීයද කියලා. ටියුට් එකේම දාන්න 6න් රතු බෑනේ ලස්සනට කීයද කියලා. හයි වැරද්දක් තියෙනවා නම් ඉක්මනට හදාගන්න. ඊට පස්සේ අපි යම් දෙනි මාතෘකාවට. ළමයි දැන් තමයි අපි මේ පාඩමට එන්නේ. කලින් දන්නේ පරණ දේවල් ටිකක්නේ. හරි. හොඳට අහගන්න බලාගන්න පටලව ගන්න තැනක් නේ. පන්ති දිගෙන්වත් සමහර ළමයි පටලව ගන්නවා. මම හොඳට පැහැදිලිව කියලා දෙන්නම්. ඔයා හොඳට අහගෙන හොඳට බලාගන්න. ඔය ගෙදරනේ දැන් ගෙදරින් ඉඳන්නේ බලන්නේ. වෙන දේවල් වලට දුවන්න කරන්න යන්න එපා. වෙන දේවල් වලට පන් දෙන්න එපා. එහෙම වුණොත් මේක තේරෙන්නේ නැහැ. ටුට්ටක් පැටලෙන තැනක් නේ. හොඳට අහගන්න හොඳට බලාගන්න. හරි. හරි. ඔයාලා ඔය රෑ 7ට 6:55ට බලනවා නේද ටීවී එකේ මොකක් හරි. මොකද බලන්නේ? ඔයාලා නම් බලන්නේ නැතුව ඇති සමහරට. ගෙදර කට්ටිය බලනවා. හරි. හිරුවේ කියනම් 6:55ට, දෙරනේ 6:55ට, ජාතකයේ කියනම් 8ට මොනවද යන්නේ? ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති වලට අපි කියනවා ඉංග්‍රීසියෙන් මොනවා කියලාද? නිවුස් කියලා. ඔය නිවුස් කියන වචනේ හදිලා තියෙන්නේ කොහොමද? කොහොමද ඉංග්‍රීසියෙන් නිවුස් කියලා ලියන්නේ? කොහොමනේ? හරි. මෙහෙමයි ඔක හැදලා තියෙන්නේ. හොඳට අහගන්න ඕනේ. උතුරට කියනවා north. හරිද? නැගෙනහිරට කියනවා east. E. බස්නාහිරට කියනවා west. W මුලක. දකුණට කියනවා south කියලා. හරි. අපි ඉංග්‍රීසියෙන් උතුරට north, east, west, south කොහොමද කියන්නේ? right. එතකොට දැන් හතර දිශාවෙන් තියෙනවා කියනවා කියන අදහසින් තමයි ওই ප්‍රවෘත්ති වලට නිවුස් කියලා කියන්නේ. ඕක දැන් අකුරු පිළිවෙලටම ගත්තොත් N E S W නේ එතකොට පිළිවෙලට ගත්තොත් N E S W නේ. එතකොට නෙස් නිකන් කියවෙන්නේ නැහැ නේ වචනයක් කියවෙන්නේ නැහැ. නිසු කිය අමුතුවෙන්නේ. ඒකෙන් තමයි මෙහෙම පිළිවෙලට ගන්න නැතුව මෙහෙම අරන් මෙහෙම මේ අකුර අරන් මේ අකුර අරන් තියෙනවා. හරි. මෙහෙම අරන් නිවුස් කියන වචනේ එතකොට හැදලා තියෙනවා මොහොම. මේ ප්‍රධාන දිශාවල් වල මේවට කියනවා ප්‍රධාන දිශා කියලා. ප්‍රධාන දිශාවල් වල මුල් ඉංග්‍රීසි මුල් අකුරු ටික අරගෙන තමයි ඔය නිවුස් කියන වචනේ හදලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට හැමදාම මොකද බැලුවට දන්නේ නැහැ වචනේ හදලා තියෙන්නේ කොහොමද කියලා. ප්‍රධාන දිශාවල් වල මුල් අකුරු ටික අරන්. හරි. ඒකෙන් අපිට මේක වැදගත් වෙනවා අපේ පාඩමට. හරි. එහෙනම් ප්‍රධාන දිශාවල් ටික මේ ටික උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. ඉංග්‍රීසියෙන් ඒ මුල් අකුරු දාලා නිවුස් කියන වචනේ හදලා තියෙනවා. එහෙනම් එහෙම තමයි අපි මේ ඔය යටින් දාලා තියෙන ගණන් වලත් ඔය අකුරු දාලා තියෙන්නේ N E W මෙතන නෙමෙයි W S.
ප්‍රධාන දිශා හතරක් තියෙනවා. හොඳට අහගන්න ඕනේ. ප්‍රධාන දිශා හතරක් තියෙනවානේ. ප්‍රධාන දිශා හතරෙන් ප්‍රධාන දිශා ඇසුරින් තමයි මේ ස්ථානයක බෙහෙම කියලා දෙන්න හදන්නේ. ප්‍රධාන දිශා හතරෙන් අපි මේකේ මූලික කරගන්නේ උතුරයි දකුණයි කියන දිශා දෙක. උතුරයි දකුණයි කියන දිශා දෙක මූලික කරගෙන තමයි එක්කෙනෙක්ට සාපේක්ෂව තව එක්කෙනෙක් ඉන්න තැන කියලා දෙන්න හදන්නේ. හරි. හොඳට අහගන්න බලාගන්න. හරි. මෙන්න මේකේ. Aට සාපේක්ෂව B ඉන්න තැන. Aට සාපේක්ෂව B ඉන්න තැන. මෙහිමයි ලියන්නේ. මුලින් ලියන්නේ අනිවාර්යයෙන්ම උතුර හරි දකුණ හරි. නැගෙනහිර හරි බටහිර හරි ලියන්නේ. උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිරිද බලා වරේ. කොහොමනේ? මූලික කරගන්නේ එක්ක මුලින්ම ලියන්නේ උතුර. එහෙම නැත්නම් දකුණ. දැන් මෙහෙම AB ආකරන රේඛාවට ළඟ උතුරු රේඛාවද දකුණු රේඛාවද කියන්නේ? AB ආකරන මේ රේඛාවට ළඟ උතුරු රේඛාවද දකුණු රේඛාවද? ළඟ උතුරනේ. හරි. එතකොට අපි මේක ලියන්නේ උතුරේ ඉඳන් අංශක 50. මුලින් ලියන්නේ එක්ක උතුර එක්ක දකුණ. ඒ දෙකෙන් එකක්. මුලින් බස්නාහිර ලියන්නේ නැහැ, මුලින් නැගෙනහිර ලියන්නේත් නැහැ. හරිද? මුලින්ම ලියන්නේ එක්ක උතුර එක්ක දකුණ. මේ AB රේඛාවට ළඟ දකුණ නම් මුලින්ම දකුණ ලියන්නේ. AB රේඛාවට ළඟ උතුර නම් මුලින්ම ලියන්නේ උතුර. උතුරේ ඉඳන් ළඟ උතුරනේ උතුරේ නම් අංශක 50 මොන පැත්තද? අංශක 50 මොන පැත්තද මෙහා ගියේ? නැගෙනහිර පැත්තට. ඔන්න ලියන හැටි. දෙයක් නෑ ඉතින්. උතුරේ සිට අංශක 50 නැගෙනහිරට කියන එක තමයි මෙහෙම මුල් ලකුණු විතරක් භාවිතා කරලා ලියන්නේ. මෙහෙම සිංහලෙන් ලියන්නත් පුළුවන්. දෙකෙන්ම ඔයාලා දැනගන්න ඕනේ. ඔයාලට ගණන් දෙනකොට සිංහලෙන් ලියලා දෙනවා, ඉංග්‍රීසි අකුරු දාලා දෙනවා. දෙකම දැනගන්න ඕනේ. ඉංග්‍රීසි අකුරු දාලා ලියුවොත් උතුරේ නෝනේ ඉන්නේ දාන්නේ. n ඉඳන් අංශක 50 කොයි පැත්තටද? නැගෙනහිර පැත්තට. ඔන්නම ලියන්න. හරි. මෙතන මේ ඔයාලට මේ වරු බඳින්න තියෙනවා කෝණ මානෙ තියෙනවා. කෝණ මයින්ඩ් අවශ්‍ය නැහැ. දල සරහනක් තමයි මේ යන්නේ. දල සරහනක ප්‍රමාණවත් හරිනම් මම දාන්නේ. හරි. ඔන්න A සිට B PD උතුරින් ඉඳන් අංශක 50ක් නැගෙනහිර. තේරුණාද වැඩේ? අමුතු දෙයක් නෙමෙයි. හරි. මේකේ බලන්න දෙවෙනි ගාන. ඔයාලා ඒවා ටියුට් එකේ තියෙන උදාහරණ ගණන් මම මේ කරන්නේ. හරි. දෙවෙනි ගාන. news NEWS මෙතන A මෙතන B. සිංහලෙන් දැම්මොත් උතුර නැගෙනහිර දකුණ බස්නාහිර. A සිට B PD AB ආකරන රේඛාව දැම්මට කියන්නේ AB ආකරන රේඛාව ළඟ උතුරටද දකුණටද? ළඟ උතුරටද දකුණටද? ළඟ උතුරටද දකුණටද? AB ආකරන රේඛාව ළඟ දකුණට. ළඟ දකුණට. එහෙනම් මුලින්ම ලියන්නේ දකුණ. මුලින් ලියන්නේ එක්ක උතුර එක්ක දකුණ. දැන් මේ AB ආකරන රේඛාව උතුරට නෙමෙයි දකුණට ළඟ. එහෙනම් මුලින් ලියන්නේ අපි දකුණ. දකුණේ ඉඳන් අංශක 35. දකුණේ ඉඳන් අංශක 35 අංශක 35 කොයි පැත්තටද? දකුණ ඉඳන් අංශක 35 කොයි පැත්තටද? බස්නාහිර පැත්තට. දා අංශක 35 බා දකුණේ සිට අංශක 35ක් බස්නාහිර. තේරුණාද? හරි. ඉංග්‍රීසියෙන් ලිව්වොත් මෙතන S අංශක 35යි බස්නාහිරට අපි. S අංශක 35යි අපි. A සිට B PD ම දකුණ ඉඳන් අංශක 35 බස්නාහිරට නම් S අංශක 35යි අපි. රයිට්. තේරුණාද වැඩි? මානු මේ ගන්න. හරි. මේක අපි අකුරු දාමු N E W S. right. දැන් මට කියන්න මේක ළඟ AB ආකරන රේඛාව S B PD ම මේ ලියන්න යන්නේ. AB ආකරන රේඛාව ළඟ උතුරටද දකුණටද? උතුරු රේඛාවටද ළඟ දකුණු රේඛාවටද? එයා ළඟ ළමයි උතුරු රේඛාවට නේද? උතුරු රේඛාවට ළඟ. එහෙනම් උතුරේ ඉඳන් දැන් මාර කේස් එකක් එනවා. උතුරේ ඉඳන් ඔච්චරක් මෙහාට යන්න දෙන්නේ දීලා නැහැ. 35ක් තියෙන මෙහෙ මෙතන කොහොනේ? අපට ඕනේ මූලික කරගන්න ඕනේ එක්ක උතුර එක්ක දකුණනේ. නැගෙනහිර මූලික කරගන්න බෑ. බස්නාහිර මූලික කරගන්න බෑ. මූලික කරගන්න බෑ කියන්නේ මුලින් ලියන්න බෑ. ඒව ලියන්නේ බස්නාහිර නැගෙනහිර ලියන්නේ දෙවෙනියට. මුලින් ලියන්න ඕනේ එක්ක උතුර එක්ක දකුණ. AB ආකරන රේඛාව ළඟ උතුරට. එහෙනම් මුලින් උතුර ලියන්න ඕනේ. දැන් උතුරේ ඉඳන් කරකෙන්න ඕනේ කෝණේ ඕනේ. උතුරේ ඉඳන් කරකෙන්න ඕනේ කෝණේ අංශක 35 නෙමෙයි.
අංශක 35 කියන්නේ AB ආවන රේඛාවට මේ නැගෙනහිර ඉඳන් කියන කෝණය. උතුරේ ඉඳන් කරකැවෙන්න ඕනේ කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. ඒ කෝණ පැටියව දන්නේ අපි. මේ කෝණ පැටියව දන්නේ ඒ කෝණ පැටිය හොයන්න ඕනේ. දැන් මාකට S එකක් කොහොමද යා හොයන්නේ? පුළුවන්නේ මං කියලා දුන්නානේ. මෙතන ප්‍රධාන දිශා දෙකක් අතර කෝණය අංශක කීයයි කිව්වද? 90යි. ප්‍රධාන දිශා දෙකක් අතර කෝණය 90යි. මේ චූටි කෝණ පැටිය ගන්න බැරිද? පුළුවන් 90න් මේ 35ක් කරනවද? අඩු කරනවා. අන්නේ 35 අඩු කරනවා. දෙයක් නැහැ. 90න් අපි අඩු කරනවා 35. අංශක 90න් අංශක 35ක් අඩු කරනවා. කීයද එන්නේ? 0.5ක් බෑ 10න් 5ක් ගියාම 5යි. මෙතන 8යි 8න් 3ක් 5යි 55යි. 55යි. මෙතන 55යි කොහොමද? නියුව දෙකනේ. උතුරේ නම් අංශක 55ක් කොහාටද? නැගෙනහිරට. ඌ අංශක 55යි නේ. ඉංග්‍රීසියෙන් දැම්මොත් n අංශක 55යි නැගෙනහිරට east. පැහැදිලිද? පැහැදිලිද වැඩේ? right. මේ ටික ඔයා හදාගන්න ටක් ගාලා ඔය උදාහරණ ගණන් තුනක් තියෙන මේ ටියුට් එකේ. ටියුට් එකේ මෙතන උදාහරණ ගණන් තුනක් තියෙන්නේ. මේ තුන යටින් ටක් ගාලා මේ ටික ලියන්නේ ඉංග්‍රීසියෙන්ම සිංහලෙන්ම ඉංග්‍රීසියෙන්ම දෙකම ලියන්න ඉක්මනට. හරි. ඉතුරු ගණන් තුන මම කියලා දෙනවා. ඉස්සර අපි මේ උඩ මේක හැන්දින්ගීම ලියලා මේ තුන හදාගත්තද? right. ඉක්මන් කරා. හරිනේ. right. දැන් නම් උඩ තිත්පෙළි දෙකක් තියෙන ටියුට් එක උඩ තිත්පෙළි දෙකක් තියෙන දැන් ලියන්න. මෙහිදී උතුරහා නැගෙනහිර උතුරහා දකුණ මෙහිදී උතුරහා දකුණ යන ප්‍රධාන දිශා දෙක මූලික කරගෙන 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 එක් ස්ථානයකට සාපේක්ෂව තවත් ස්ථානයක පිහිටීම දක්වයි. එක් ස්ථානයකට සාපේක්ෂව තවත් ස්ථානයක පිහිටීම දක්වයි. එක් ස්ථානයකට සාපේක්ෂව තවත් ස්ථානයක පිහිටීම දක්වයි. හරිනේ? ළමයි ඒතකොට උදාහරණ ගණන් තුනක් මම කියලා දෙන්නම් අහගන්න. මෙතන අකුරු ටික ඔයාලා ගන්න දාලා තියෙන්නේ මම දැන් මේ ඇත්තේ ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න. දාන්න NEWS news. හරි. A සිට B පිහිටීම. මට කියන්න එයා ළඟ උතුරටද දකුණටද? මේ AB ආවන රේඛාව ළඟ දකුණට. එහෙනම් දකුණේ ඉඳන් ලියන්නේ දකුණේ ඉඳන් මේ පැත්තට කරගෙන ඕනේ. දකුණේ ඉඳන් මෙහාට කරගෙන ඕනේ. අංශක කීයද කියලා අපි හොයාගන්න වෙනවා. හරි. මෙතන මුළු කෝණය අංශක 90යිනේ. 90න් මේ 25ක් කරන්න ඕනේද? 90න් 25 අඩු කරනවා. 0.5 10න් 5 ගියාම 5යි. 8න් 2ක් 6යි 65යි. අංශක 65යි. කොහාටද? බස්නාහිර. හරි. අකුරෙන් මේ ඉංග්‍රීසියෙන් ලිව්වොත් S නම් අංශක 65 බස්නාහිරට W. S අංශක 65යි W. තේරුණාද? හොඳට තේරුම් ගන්න ඕනේ. right. ඊට පස්සේ මේක අකුරු ටික දාමු. NEWS news. right. AB ආකරන රේඛාව ළඟ කාටද කියන්නේ? උතුරටද දකුණටද? AB ආකරන රේඛාව ළඟ උතුරු රේඛාවටද දකුණු රේඛාවටද? AB ආකරන රේඛාව ළඟ උතුරට. එහෙනම් අපි වැඩේ පටන් ගන්න උතුරෙන් දකුණෙන්ද? උතුරේ. උතුරේ නම් කැරකෙන්න ඕනේ කෝණය. උතුරේ නම් මේ AB ආකරන රේඛාව ගාවට කැරකෙන්න ඕනේ කෝණය මේ කෝණය. හරි. ඒ කෝණය ගාන දීලා නැහැ. ගානේ කෝණය දුන්නා නම් කිසි කේස් එකකුත් නැහැ. ඒ කෝණේ ගානේ දීලා නැහැ. ඒ කෝණය අපි හොයා ගන්න වෙනවා නේ. ඒ කෝණය හොයා ගන්න පුළුවන් මෙතන මේ කෝණය අංශක 90යිනේ. 90න් මේ 15 මක් කරනවද? අඩු කරනවා. අංශක 90න් අංශක 15ක් අඩු කරා 10න් 5ක් 5යි 8න් 1ක් 7යි 75යි. එහෙනම් මේ කෝණය 75යි. උතුරේ නම් අංශක 75 උතුරේ සිට අංශක 75 බස්නාහිරට.
බස්නාහිරට. ඉංග්‍රීසියෙන් අකුරුවලින් දැම්මොත් n අංශක 75 බස්නාහිරට w. n අංශක 75යි ලකුණ. පැහැදිලිද? හරි. මේකත් බලන්න. ඒකේ අකුරු ටික දාමු. n e w s n e w s. හරි. news. right. එයා ළඟ උතුරටද දකුණටද තමයි. AB ආකරන රේඛාව ළඟ උතුරු දිශාවටද දකුණු දිශාවටද? AB ආකරන රේඛාව මේක ඒක ළඟ උතුරටද දකුණටද? එයා ළඟ දකුණට දකුණු රේඛාව. එහෙනම් දකුණෙන් වැඩේ පටන් ගන්න. දකුණේ ඉඳන් කරකෙන්න ඕනේ කෝණය. දකුණේ ඉඳන් කරකෙන්න ඕනේ කෝණය. මේ කෝණය. එයා හොයා ගන්න ඕනේ. එක්ක උතුරින් ඉඳන් කරකෙන්න ඕනේ කෝණය නැත්නම් දකුණේ ඉඳන් කරකෙන්න ඕනේ කෝණය. හරි. අනිත් කෝණ තිබිලා බෑ අපිට. දකුණේ ඉඳන් කරකෙන්න ඕනේ කෝණය මේක දන්නේ. ඒකේ මුළු කෝණය අංශක 90යි. 90න් 80ක් අඩු කරා. 90න් අපි අඩු කරා 80. අනේ ශින්දායන අපිට 10යි කියේ. මේ කෝණය 10යි. ඒ කෝණය 10යි. දැන් දකුණේ සිට අංශක 10ක් කොහාටද? නැගෙනහිර. ඉංග්‍රීසි අකුරු වලින් ලිව්වොත් s අංශක 10ක් නැගෙනහිරට නම් පැහැදිලිද? තේරෙනවද වැඩි? right. හරි නම. දැන් ඔයාලට ටියුට් එකේ තියෙනවා Q1 නෙමෙයි Q2. Q2 කියලා පහත රූප සටහන් වල A සිට B පීඩියම ප්‍රධාන දිශාස්ත්‍රයෙන් දක්වන්න කියලා. right. ගණන් 8ක් තියෙනවා. ඉංග්‍රීසි අකුරු දාලා තියෙන්නේ උතුරු දිශාව විතරයි දක්වලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි අකුරු ටික දාගන්න ඕනේ. හරි. පිටපෙළි දෙකක් තියෙන්නේ. සිංහලෙනුත් ලියන්න ඕනේ, ඉංග්‍රීසියෙනුත් ලියන්න ඕනේ A සිට B පීඩියම. right. ගණන් 8ම ඉක්මනට ටියුට් එකේ කරන්න වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. right. ළමයි දැන් ඔයාලා ගණන් 8 හදලා ඇති. හරි. හොඳට අහගන්න බලාගන්න හරි වෙලෙත් දාන්න. මෙතන මම හිතුවා උතුරු විතරයි ලකුණු කරලා තියෙන්නේ. අනිත් දිශා දාලා නැහැ. වාට දාන්න උරු වෙන්නේ නැහැ. N E W S. හරි. news නේ. right. අපි ඉස්සරම සිංහලෙන් ලියමු. මෙයා පටන් ගන්න හොඳ උතුරෙන්ද දකුණෙන්ද ළමයි. මෙයා පටන් ගන්න හොඳ උතුරෙන් ළඟ උතුරට. එහෙනම් අපි දැම්ම ඌ අංශක උතුරේ දැම්ම කෝණේ දීලා තියෙනවා ගානේ ඌ අංශක 58යි. කොයි පැත්තටද? නැගෙනහිරට. හරි. උතුරේ සිට අංශක 58ක් නැගෙනහිරට. ඉංග්‍රීසියෙන් ලිව්වොත් n අංශක 58යි නැගෙනහිරට නම් e. හරිය. right. දාන ටියුට් එක ලස්සනට හදන්න පුළුවන්. right. මේක අපි පටන් ගන්න උතුරේ. උතුරේද දකුණේද? අකුරු දාමින් NEWS ළඟ මෙයා AB රේඛාව ළඟ දකුණට. එහෙනම් දකුණෙන් පටන් ගන්නෙ. දකුණේ ඉඳන් හැබැයි AB රේඛාවට කරකෙන්න ඕනේ කෝණය. දකුණේ ඉඳන් AB රේඛාවට කරකෙන්න ඕනේ කෝණය දීලා නැහැ. ඒක හොයන්න ඕනේ. 90න් අපි අඩු කරනවා කීයක්ද? 35. 10න් 5ක් 5යි. හරි. මෙතන 8යි 8න් 3ක් 5යි 55යි. දකුණ අංශක 55. මෙතන 55යි. කොහාටද? බස්නාහිරට. හරි. ඉංග්‍රීසියෙන් දැම්මොත් S අංශක 55යි W. තේරුණාද? right. අපි යනවා තුන්වෙනි ගානට. තුන්වෙනි ගානට අකුරු ටික දාමින් N E W S. වැඩේ පටන් ගන්න කොහෙන්ද? AB රේඛාව ළඟ උතුරට නේද? උතුරෙන් පටන් ගන්න එහෙනම් උතුරේ ඉඳන් කෙලින්ම කෝණය දීලා අංශක 60. උතුරේ ඉඳන් අංශක 60ක් කොයි පැත්තටද? බස්නාහිරට. ඉංග්‍රීසියෙන් ලිව්වොත් n අංශක 60යි බස්නාහිරට නම් w. එනවද? තුන්වෙනි ගාන හතරවෙනි ගාන යන AB රේඛාව ළඟ කොහාටද? දකුණට. අකුරු දාගන්න N E W S. right. වැඩේ පටන් ගන්න හොඳ උතුරද දකුණද කියන්නේ? වැඩේ පටන් ගන්න හොඳ දකුණ AB රේඛාව ළඟ දකුණට. එහෙනම් දකුණේ ඉඳන් කරකෙන කෝණය දීලා කිසි ගේමක් නැහැ 47යි. කොයි පැත්තටද? නැගෙනහිරට. හරි. ඉංග්‍රීසියෙන් ලිව්වොත් S අංශක 47යි නැගෙනහිර නම් E. පැහැදිලිද? හරි අය. දාන්න ටියුට් එකේම ලස්සනට දාගන්න. හරි. අපි යනවා පස්වෙනි ගාන. පස්වෙනි ගාන අපි අකුරු දාගමු M E W S. වැඩේ පටන් ගන්න හොඳ උතුරෙන්ද දකුණෙන්ද? වැඩේ පටන් ගන්න මේ AB රේඛාව ළඟ ළමයි උතුරට. එහෙනම් උතුරෙන් වැඩේ පටන් ගන්න. උතුරේ ඉඳන් කැරකෙන්න ඕනේ කෝණය. දන්නේ නැහැ නේ කියලා. ඒක හොයන්න වෙනවා. මේ මුළු කෝණය 90යි. 90න් අපි අඩු කරන්න ඕනේ 27ක්.
අංශක 90න් අඩු කරන්න ඕනේ 27ක්. එතකොට 90න් 27 බිඳුවෙන් 7ක් බෑ 10න් 7ක් ගියාම 3යි. මෙතන 8යි 8න් 2ක් 6යි 63. හරි. දැන් මෙතන කෝණය 63. උතුරෙන් පටන් ගන්න උතුරේ ඉඳන් අංශක 63ක් කොයි පැත්තටද ගියේ? නැගෙනහිර පැත්තට. ඉංග්‍රීසියෙන් ලිව්වොත් උතුරේ සිට අංශක 63ක් නැගෙනහිරට. E. පැහැදිලිද? හරි. යම් මේකට. අකුරු දාගන්න NEWS news. right. පටන් ගන්න කොහෙන්ද? උතුරේද දකුණේද? ළඟ දකුණට. දකුණේ සිට අංශක 40ක්. අංශක 40ක් දීලා තියෙනවා කිසිම දකුණ ඉඳන් කරගෙන ඕනේ කොනේ හොයන්න දෙයක් නැහැ. දකුණේ සිට අංශක 40ක් කොයි පැත්තටද? බස්නාහිර පැත්තට. ඉංග්‍රීසි අකුරෙන් ලිව්වොත් S අංශක 40යි බස්නාහිරට නම් W. පැහැදිලිද? හරි. එතකොට 5 6 7 වෙනි ගානට යනවා. අකුරු දාන්න news NEWS. වැඩේ පටන් ගන්න හොඳ AB රේඛාව ළඟ ළමයි උතුරට. වැඩේ පටන් ගන්න උතුරෙන්. උතුරේ ඉඳන් මේ පැත්තට කරගෙන ඕනේ කොණය. ඒක හොයන්න පුළුවන් මේ මුළු කෝණයම අංශක 90යිනේ. අංශක 90න් අපි අඩු කරනවා අංශක 34ක්. බිඳුවෙන් 4ක් බෑ 10න් 4ක් ගියාම 6යි. මෙතන 8යි 8න් 3ක් 5යි 56යි. මේ කෝණය 56යි. හරි. එහෙනම් උතුරේ ඉඳන් අංශක 56ක් කරකෙන්න ඕනේ කොහාටද? බස්නාහිරට. ඉංග්‍රීසි අකුරෙන් ලිව්වොත් n අංශක 56ක් බස්නාහිරට W. පැහැදිලිද? හරියයි. right. 8 වෙනි ගාන බලන්න මේකේ ළමයි අපි වැඩේ පටන් ගන්නෙ උතුරෙන්ද දකුණෙන්ද? දකුණින් නේ AB රේඛාව ළඟ දකුණනේ NEWS. හරි. අපි වැඩේ පටන් ගන්නෙ දකුණින්. දකුණේ නම් මේ පැත්තට කරගෙන ඕනේ කොහොමද හොයන්න? right. දකුණෙන් වැඩේ පටන් ගන්න මේ කරගෙන ඕනේ කොහොමද හොයන්න ඕනේ. ඒක වань පුළුවන්. මේ මුළු කෝණය 90යි 90න් 64ක් අඩු කරනවා. අංශක 90න් 64ක් අපි අඩු කරා. 10න් 4ක් බිඳුවෙන් 4ක් බෑ 10න් 4ක් ගියාම 6යි ළමයි. මෙතන 8යි 8න් 6ක් 2යි 26යි. හරි. දකුණේ ඉඳන් මෙතන අංශක 26යිනේ. දකුණේ ඉඳන් අංශක 26ක් නැගෙනහිරට. දකුණේ සිට අංශක 26ක් නැගෙනහිරට ඉංග්‍රීසි අකුර දාලා ලිව්වොත් S අංශක 26යි නැගෙනහිරට E. පැහැදිලිද? එහෙනම් දැන් පුළුවන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක පිළිදීම සිංහලෙන් ලියන්නත් ඉංග්‍රීසි අකුරු දාලා ලියන්න. ඒකත් අමාරු නෑ මේ නිවුස් කියන වචනේ තමයි මේ හන්ද තියෙන්නේ. තේරුණානේ? right. දැන් අපට දෙනවා මේ මෙහෙම එක් ස්ථානයක තව ස්ථානයක පිළිදීම මෙහෙම දෙනවා. ඒකට දාලා රූපයන් ඉන්න දැන් පුළුවන් වෙන්න ඕනේ බලන්න ඉන්න. නමයි යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයක පිළිදීම දල සටහනක දැක්වීම. හරි. හොඳට අහගන්න ඒකත්. ඒක ලේසි ළමයි. කලින් අපට රූප සටහන දුන්නා. රූප සටහන දීලා අපට කිව්වා මේ ඒ සිර පිළිදීම ලියන්න කියලා. මේකේ රූප සටහන දෙන්න අපට එයාලා පිළිදීම ලියලා තියෙනවා. අපි ඊට අදාළ රූප සටහන අඳින්න ඕනේ. බලන්න පළවෙනි ගාන. ඌ අංශක 40යි බා. උතුරේ සිට අංශක 40ක් බස්නාහිරට. මේක දිනන නම් ඒ සිට පිළිදීම කියලා ගමුකෝ. උතුරේ ඉඳන් අංශක 40ක් බස්නාහිරට ඒ සිට පිළිදීමලු. right. සිංහලෙන් දීලා තියෙන්නේ දිශා ටික. අපි අර ප්‍රධාන දිශා හතර ඇඳ ගන්න ඕනේ කොහොමද? හරිද? සිංහලෙන් දිශා ටික දීලා තියෙන හින්දා සිංහලෙන් දාමු උතුර දකුණ නැගෙනහිර බස්නාහිර. හරිද? උතුරේ ඉඳන් අංශක 40ක් බස්නාහිරට. උතුරේ ඉඳන් අංශක 40ක් බස්නාහිරට. උතුරේ ඉඳන් අංශක 40ක් බස්නාහිරට. මෙතන A මෙතන උතුරේ සිට අංශක 40ක් බස්නාහිර. ඔන්න තරසට. පැහැදිලි? මේක තමයි මේක මේ මුලින් තියෙන ඊයපුර නෑ. මුලින් තියෙන වල පිට වෙලා තියෙන ඊයපුරක් ඒක නෑ ඒක වැරදිලා පිට වෙච්ච එක. හරි. මේක බලන්න ඒක දීලා තියෙන්නේ දිශා ටික ඉංග්‍රීසි අකුර වලින් නේ. එහෙනම් අපි අර ප්‍රධාන දිශා හතර ඇඳලා ඉංග්‍රීසියෙන් දාමු. NEWS news. හරි. දකුණේ ඉඳන් S කියන්නේ සවුත් දකුණේ ඉඳන් අංශක 35ක් නැගෙනහිරට. දකුණේ සිට අංශක 35ක් නැගෙනහිරට. දකුණේ ඉඳන් අංශක 35ක් නැගෙනහිරට. දකුණේ ඉඳන් අංශක 35ක් නැගෙනහිරට මේක. කෝණෙම ඉන්නේ එහෙම නෑ. දල සටහන. දල සටහනද කෝණෙම ඉන්නේ. ඒ සිට BPDම දකුණේ ඉඳන් අංශක 35ක් නැගෙනහිරට. ඔන්නද? පැහැදිලි? හරි. මේ මොකද මේ ඊසාන? හරි.
අපි එන්ද ප්‍රධාන දිශා 4 හරි උතුර දකුණ නැගෙනහිර බටහිර ඊශාන තියෙන්නේ මෙහෙමනේ ඔන්න ඊශාන මෙතන තමයි ඊශාන හරි හැබැයි කෝණය දක්වන්න ඕනේ කෝණය අදින්නේ කෝණය දක්වන්නේ ප්‍රධාන දිශා දෙක මූලික කරගෙන ඒක උතුර එක දකුණ මූලික කරගෙන ඊශාන නම් උතුරට එහෙනම් උතුරින් නම් මෙන්න මේ කෝණය ඒ කෝණය කීයද මුළු කෝණය අංශක 90යිනේ එහෙනම් මේක එකෙන් භාගය 45 මෙයා 45 පැහැදිලිද හරි හොඳයි ඒ අපි හැදුවේ එතකොට තුන්වෙනි ගාන බලන්න හතරවෙනි ගාන 4 A සිට ඔයගොල්ලෝදී W නෙමෙයි A සිට ඒක හදාගන්න ළමයි ඌ අංශක 55යි නෑ දෙසින් මීටර 60ක් දුරින් B බීටයි නේ ඒක දිගකුත් දිනන බය වෙන්න එපා මැරිච්ච හුණෙට්ට හරි මැරිච්ච හුණෙට්ට තරම්වත් බය වෙන්නේ ඔයා මැරිච්ච හුණෙට්ට බයයි නම් එච්චරවත් මේ ගන්න බය වෙන්න එපා නේ දිග දිග දෙනවා කියලා දා සිංහලෙන් දීලා තියෙන්නේ දිශා ටික දාන්නකෝ උපාලි උතුර දකුණ නැගෙනහිර බටහිර හරිද උතුරේ නම් අංශක 55ක් නැගෙනහිරට උතුරේ සිට අංශක 55ක් නැගෙනහිරට උතුරේ නම් අංශක 55ක් නැගෙනහිරට A සිට B පිහිටීම අංශක 55යි මේ කෝණය අංශක 55යි දිග බුද්ධිය A සිට ඌ අංශක 55යි නෑ දෙසින් මීටර 60ක් දුරේ A නම් B ට දුර මීටර 60යි කියන්නේ කොයි තියෙන්නේ ඉතින් මේ රේඛාව විතර මීටර 60යි ඒක ලකුණු කරන්න තියෙන දිග පැහැදිලිද දිග දුන්නා කියලා සුට්ටක්වත් අපි බය වෙන්න ඕනේ නෑ අඬන්න ඕනේ නෑ හරි ලේසිම ලේසි හරි හොඳයි අපි යනවා පස්වෙනි ගානට A සිට S අංශක 40යි W දෙසින් මීටර 60ක් දුරින් B පිහිටයි right අපි එන්දා දිශා ටික ඉංග්‍රීසියෙන් අකුරු දීලා තියෙන්නේ එහෙනම් N E W S හරිද දකුණේ සිට අංශක 40ක් බටහිරට දකුණේ නම් අංශක 40ක් බටහිරට මේ දකුණේ නම් කෝණේ මේ කෝණේ ලකුණු කරන්න ඕනේ අංශක 40යි A සිට B පිහිටීම A සිට S අංශක 40 W දිශාවේ දෙසින් මීටර 60ක් දුරින් අනේ මීටර ගණන් අදාළම නේ දුර දීලා දුර දාන්න තියෙනවා මීටර 60යි පැහැදිලිද හරි ඊට පස්සේ P සිට වයඹ දෙසින් මීටර 75ක් දුරින් Q පිහිටයි ඒතර A සිට B පිහිටීම නේ P සිට Q පිහිටීම අදාළ නේ P අහුවිදි P Q L මොන එකක් දෙන්න පුළුවන් right අපි සිංහලෙන් දිශා ටික දාමු උතුර දකුණ නැගෙනහිර බටහිර වයඹ උපාලේ ඊළඟ නැවේ ගිහින් ධම්මේ නිදිද බලා වරෙන් ඕම් වයඹ වී වයඹ නේද වයඹ හරි මොකද කියන්නේ P සිට මීටර 75ක් දුරින් Q පිහිටයි මෙතන P මෙතන Q වයඹ ළඟ උතුරටද දකුණටද උතුරට මේ කෝණය මොනේ ඒ කෝණය ගත්ත හැකි වයඹ අනු දිශාවක් ප්‍රධාන දිශා දෙක අතර කෝණය 90යි ඒක දෙකට බෙදෙනවා ගන්නට 45යි බයි දුර දෙනවා දුර කීයද මීටර 75යි දුර P Q දුර මීටර 75යි තේරුණා නේද වැඩි හරි right හත්වෙනි ගණන් බලන්න ළමයි A ලක්ෂයක සිටින පුද්ගලයෙකුට නැගෙනහිර දිශාවෙන් B ලක්ෂයේ පීඩා ඇත A නම් ලක්ෂයක සිටින පුද්ගලයෙකුට නැගෙනහිර දිශාවෙන් B ලක්ෂයේ පීඩා ඇත B හි සිටින පුද්ගලයෙකුට දකුණින් අංශක 37ක් බටහිරින් දිශාවකින් W නම් ලිඳ දිස්වේ මොනවද දැන් A ට W දිස්වන්නේ ලිඳ දිස්වන්නේ දකුණින් කියන කතන්දරයක් right බලන්න A ලක්ෂයක සිටින පුද්ගලයෙකුට නැගෙනහිර දිශාවෙන් B ලක්ෂයේ පීඩා ඇත A ලක්ෂයක සිටින පුද්ගලයෙකුට නැගෙනහිර දිශාවෙන් B ලක්ෂයේ පීඩා ඇත A ලක්ෂයක සිටින පුද්ගලයෙකුට නැගෙනහිර දිශාවෙන් B ලක්ෂයේ පීඩා ඇත හරි මේ A ලක්ෂය මේ B ලක්ෂය නැගෙනහිර උපාලේ ඊළඟ නැවේ නැගෙනහිර මෙහෙනේ A සිට මේ නැගෙනහිර පැත්තෙන් B ලක්ෂයේ පීඩා තියෙනවා හරිද හරි දැන් B හි සිටින පුද්ගලයෙකුට දකුණින් අංශක 37ක් බටහිරින් වූ දිශාවකින් දිශාව දෙන්නේ අපි මෙතන යන ප්‍රධාන දිශා ටික ලකුණු කරගන්න ඕනේ දිශාව දෙන්නේ සිංහලෙන් නේද? ඔව්. දකුණේ අංශක 37ක් එහෙමනේ. එහෙනම් උපාලි ඊළඟ
නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරයි. බී සින්න පුද්ගල බී ලක්ෂයේ දැන් මුලින් කියන්නේ. එතනත් අපිට දිශා ටික දැනගන්න වෙනවා බී ගාවේ නම් උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරයි. බී සින්න පුද්ගලයෙකුට දකුණින් අංශක 37ක් බටහිරින් වූ දකුණින් අංශක 37ක් බටහිරින් වූ දිශාවකින් දකුණින් අංශක 37ක් බටහිරින් වූ දිශාවකින් W නම් නිද දිස්වේ. මෙන්න මේ දකුණින් අංශක 37ක් දකුණින් අංශක 37ක් බටහිරින් වූ දිශාවකින් W නම් නිද දිස්වේ. හරිද? ඔන්න W කියන නේද දිස්සෙන හැටි තමයි කිව්වේ දකුණු අංශ 37ක් බටහිරට දිස්සා. ඒක ලකුණු කරා. ආය කියනවා Aට W නේද දිස්සන්නේ. A කියන එකට W කියන නේද දිස්සන්නේ දකුණින් අංශක 70ක් නැගෙනහිර මූ දිශාවකින් දකුණින් අංශක 70ක් නැගෙනහිරට දිශාවෙන් W නේද දිස්සෙනවා. එහෙනම් මේ එතන ඉඳන් W කියන රේඛාව අදින්න ඕනේ. හරි. ඒ සිට W වෙන රේඛාව. ඒ දකුණින් අංශක 70ක් නැගෙනහිරට. මෙන්න මේ කෝණය එතකොට අංශක 70. දකුණින් අංශක 70ක් නැගෙනහිරට. ඔන්න දලසටහන. පැහැදිලිද? හරි. හොඳයි. ඒ 7 වෙනි ගාන. යන් අපි 8 වෙනි ගානට. 8 වෙනි ගාන බලන්න. හරි. හොඳට අහගන්න. ඒ නම් ලක්ෂයක සිටින සිරිසේන ඒ නම් ලක්ෂයක සිටින සිරිසේන n අංශක 30යි e දෙසට මීටර් 35ක් දුර ගමන් කර b නම් ලක්ෂයට පැමිණ b සිට s අංශක 40යි e දෙසට මීටර් 40ක් ගමන් කර c ලක්ෂයට පැමිණි c සිට n අංශක 90යි e දෙසට ගමන් මීටර් 50ක් ගමන් කර d ලක්ෂයට පැමිණි නපතන්දරේ පිළිවෙලට ගන්න කරන්නේ හරිද ඒ නම් ලක්ෂයක සිටින සිරිසේන ඒ කියන ලක්ෂයක ඉන්නවා සිරිසේන කියලා එක්කෙනෙක් හරි අපි දන්නේ කෙනා නෙමෙයි වෙන්නේ ඉන්නේ ඒ නම් ලක්ෂයක සිටින සිරිසේන n අංශක 30යි e දෙසට. එහෙනම් මෙතන ඉංග්‍රීසි අකුරු වලින් අපිට දීලා තියෙන යන දිශාව අපි ප්‍රධාන දිශා හතර ඇඳගෙන ඉංග්‍රීසියෙන් දාමු දිශා ටික n e w s. ඒ නම් ලක්ෂයක සිටින සිරිසේන n අංශක 30යි e. උතුරෙන් අංශක 30ක් e. e පැත්තට නැගෙනහිර පැත්තට ගිහිල්ලා b නම් ලක්ෂයට එනවා. හරි. එතකොට ඒ නම් b ට දුර දෙනවා ගානේ මීටර 35යි. ඒ විදිහට මීටර 35යි. පැහැදිලිද? හරිද? b නම් ලක්ෂයට පැන b සිට s අංශක 40යි e දෙසට. එතන ඉඳන් උතන පාඩ දෙන්නේ ඉංග්‍රීසි අකුරු වලින්. එහෙනම් අපි ඉංග්‍රීසියෙන් දිශා ටික දාමු b ගාවට ගිහිල්ලා n e w s. b සිට s අංශක 40යි e දෙසට. S අංශක 40යි e දකුණෙන් අංශක 40ක් නැගෙනහිරට. මෙහෙම. මෙතන 35ට වඩා එතකොට මීටර 40ක් කියන්නේ චුට්ටක් විතර දිග වැඩි වෙන්න ගන්න. මේ රේඛාව S අංශක 40යි e. අංශක 40යි e. S අංශක 40යි e දෙසට මීටර 40ක් ගමන් කර C ලක්ෂයට පැමිණි. C කියලා ලක්ෂයකට එනවා. හරිද? C සිට n අංශක 90යි e දෙසට ගමන් කරා. ඒ ආයි දිශාවක් කියනවනේ. දැන් ආයෙත් අපිට මේක අනින්න වෙනවා. හරි. n e w s. හරි. n අංශක 90යි e දෙසට. n අංශක 90යි e අංශක 90යි. උතුරෙන් නම් අංශක 90ක් e නේද? කෙලින්ම නැගෙනහිර පැත්තට. මීටර් 50ක් ගමන් කර 35 40ට 50ක් ඉතින් ඊට වඩා චුට්ටක් විතර වැඩි වෙන්න අඳින්න ගමන් කර d ලක්ෂයට පැමිණි මීටර් 50ක් ගමන් කර d ලක්ෂයට පැමිණි. හරි. මේව දොරතුරු දල සටහනක දක්වන්න. ඔන්න දල සටහන. මෙතන 90යි. ඔන්න දල සටහන. හරි. පැහැදිලිද වැඩේ? හොඳයි. දැන් ළමයිවා මේකේ ටියුට් එකේ 4 වෙනි පිටුවට යන්න. 4 වෙනි පිටුවේ ළමයි Q3 කියලා එකක් තියෙනවානේ. Q3 කියලා ගණන් 8ක් තියෙනවා. Q3 කියලා ගණන් 8ක් තියෙනවා. ඔය ගණන් 8ම දැන් වීඩියෝ එක නවත්තලා හදන්න. හදලා ඉවර වෙලා ආයෙ වීඩියෝ එක ප්ලේ කරන්න. හරි. දැන් ළමයි වා Q3 කියන එක කරලා ඇති. හරි. ඒකේ අර උඩම තියෙනවා 5 දැක්කෙන එක ගැටලුවේ A සිට B කියලා තියෙන්න ඕනේ. A සිට B P D ස්ථානයේ දැක්කන දල සටහනක් අඳින්නලු. ඔයාලා ඒක දාලා නැතත් අඳින්න ඇති අපි දාලා නැත්නම් B කියලා දාන්න කිව්වේ.
පහළ දැක්වෙන එක් ගැටලුවේ A සිට B B ස්ථානයේ දැක්වෙන දල සටහනක් අඳින්න. රයිට්. පළවෙනි තුනේම දිගවල් නැහැ. AC. එහෙනම් මේක ඉංග්‍රීසි අකුරු වලින් තියෙන්නේ. ප්‍රධාන දිශා හතර අපි ඇඳා. හරි. ඉංග්‍රීසි අකුරු වලින් දාමු. නිවුස් නේ. N E W S. උතුරේ ඉඳන් අංශක 75ක් බටහිරට. උතුරේ ඉඳන් අංශක 75ක් බටහිරට. මේ මෙහෙම අංශක 75 මෙතන. අංශක 75යි. මෙතන A මෙතන B. A සිට B පිටින්. හරිය. හොඳයි. දැන් ලස්සන හරිය. මේක සිංහලෙන් දීලා තියෙන දිශා ටික. එහෙනම් ප්‍රධාන දිශාව ඇඳා උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරින්. දකුණේ නම් අංශක 38ක් බටහිරට. දකුණේ සිට අංශක 38ක් බටහිරට මෙහාට. මෙන්න මේ කෝණේ අංශක 38යි. හරිද? මෙතන A, මෙතන කවුද? B. හරි. එයා නිරිත කොහමද? උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරින්. උතුරේ නිරිත උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද නිරිත මිහි. හරි. නිරිත කෝණය දක්වන්න ඕනේ. උතුරට නෙමෙයි දකුණට ළඟ. දකුණේ ඉඳන් මේ කෝණය මුළු කෝණය 90යි. ඒක දෙකට බෙදෙනවා. මේ කෝණය නමයි අංශක 45යි. දැක්කද? හරි. හතරවෙනි එක. A සිට S අංශක 30යි W දෙසින් මීටර 25ක් දුරින් B පිටයි. හරි. අඳිමු. ඉංග්‍රීසියෙන් අපිට දිශා ටික දීලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරු වලින්. එහෙනම් අපි දිශා ටික එහෙම දාමු. N E W S. S සිට අංශක 30ක් W දෙසට. S දකුණේ ඉඳන් අංශක 30ක් W පැත්තට මේ පැත්තට. මෙන්න මෙතන කෝණය අංශක 30යි. හරිද? මෙතන A මෙතන ඉන්නවා කවුද? B. දුරකුත් දීලා මීටර 25ක් දුරින්. මීටර 25ක් දුරින් නම් මේ රේඛාවට මීටර 25ක්. හරි. මේකේ සිංහලෙන් අපිට දිශා ටික දීලා තියෙන්නේ. එහෙනම් ප්‍රධාන දිශා හතර ඇඳා අපි මෙහෙම. හරි. උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරින්. උතුරෙන් නම් අංශක 70ක් නැගෙනහිරට. උතුරෙන් අංශක 70ක් නැගෙනහිරට. උතුරෙන් අංශක 70ක් නැගෙනහිරට. මේ පැත්තට මේ කොහොමද? මෙයා A මෙයා B. අංශක 70ක් මේ කෝණය අංශක 70යි. මෙතන 120යි මීටර. හරි. රයිට්. ඒක හරියයි. ඊට පස්සේ අපි යනවා 6 වෙනි එක. A සිට ගිනි කොන දෙසින් මීටර 80ක් දුරින් B පිටයි. මේ ගිනි කොන කියන්නේ අපි සිංහලෙන් දාන්නේ උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරින්. A සිට ගිනි කොන දෙසින් උපාලි ඊළඟ නැවේ ගිහින් ගිනි කොන මේ A සිට ගිනි කොන දෙසින් මෙතන එතකොට ගිනි කොන මෙතන A මෙතන B ගිනි කොන දෙසින් මීටර 80ක් දුරින් මීටර 80ක් දුරින් B පිහිටයි. එතකොට අපිට මෙහා ගිනි කොන ළඟ උතුරටද දකුණටද? දකුණින් නම් මේ කෝණය ඕනේ අපිට. දකුණින් නම් කෝණය 45. තේරෙනවද? හරි. රයිට්. එතකොට ඔය ගණන් 6ම හරියයි. හොඳයි. අපි වෙලෙ දාන්න අඩපාඩුවක් තියෙනවා නම් හදාගන්න. රයිට් 7යි 8යි හදමු බලමු නම්. රයිට්. 7 වෙනි ගණන ගන්න P ලක්ෂයක සිටින පුද්ගලයෙකුට C ලක්ෂයේ සිටින පුද්ගලයේ අංශක 38ක් නැගෙනහිරින් දිස්වේ. P ලක්ෂයක සිටින පුද්ගලයෙකුට C ලක්ෂයේ සිටින පුද්ගලයේ උතුරින් කියලා දාන්නේ. උතුරින් අංශක 38ක් නැගෙනහිරින් දිස්වේ. ඒක හදන්න ගානේ. P ලක්ෂයක සිටින පුද්ගලයෙකුට C ලක්ෂයේ සිටින පුද්ගලයේ උතුරින් අංශක 38ක් නැගෙනහිරින් දිස්වේ. උතුරින් අංශක 38ක් නැගෙනහිරින් දිස්වේ. රයිට්. එහෙනම් P ලක්ෂයක ඉන්නේ කෙනේ දිශාවල් දෙනවා සිංහලෙන් දෙන්නේ. සිංහල අකුරු දාමු එනම් උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරින්. P ලක්ෂයක සිටින පුද්ගලයෙකුට C ලක්ෂයේ සිටින පුද්ගලයේ උතුරෙන් අංශක 38ක් නැගෙනහිරට දිශාවෙන් උතුරෙන් අංශක 38ක් නැගෙනහිරට දිශාවෙන් C ලක්ෂයේ සිටින පුද්ගලයෙක් දිස්සෙනවා. C කියන ලක්ෂයක් පේනවා කියන එක මේ කියන්නේ. හරි. P ලක්ෂයේ සිටින පුද්ගලයෙකුට උතුරින් අංශක 38ක් නැගෙනහිර දිශාවෙන් දිස්වේ C ලක්ෂය. P ට නැගෙනහිරින් කිව්වේ සිටින පුද්ගලයෙකුට P
P ට නැගෙනහිරින් Q වල ඉන්න පුද්ගලයෙක්. P වල ඉඳන් නැගෙනහිර පැත්තෙන් Q වල ඉන්න පුද්ගලයෙකුට C ලක්ෂයේ දිස්වන්නේ උතුරින් අංශක 30ක් බටහිරින්. Q වල ඉන්න කෙනෙක් ඒ දිශාව දෙන්නේ අපිට සිංහල වලින් උතුරින් කියලා දෙන්නේ. එහෙනම් අපි සිංහල අකුරු වලින් දිශා ටික දාමු. උතුර දකුණ නැගෙනහිර බටහිර. හරිද? උතුරින් අංශක 30ක් බටහිරින්. උතුරින් අංශක 30ක් බටහිරින් C පේනවලු Q වල ඉන්නේ කෙනෙක්ට. P ට නැගෙනහිරින් Q කියලා ලක්ෂයක ඉන්නේ කෙනෙක්ට C ලක්ෂය පේනවා උතුරින් අංශක 30ක් බටහිරින්. උතුරින් අංශක 30ක් බටහිර පැත්තට වෙන C ලක්ෂය. ඔන්න කොහොමයි එතකොට ඒ රූප සටහන එන්න ඕනේ. මෙන්න තොරතුරු දල සටහනක දක්වන්න ඔන්න දැන්. හරියට හොඳයි. අඩුපාඩුවක් තියෙනවා නම් තමයි ඉක්මනට හදාගන්න. රයිට්. අපි බලමු 8 වෙනි ගාන. හරි. පාඩමේ මේ ටියුට් එකේ අවසාන ගාන. හරි. බලන්න. A නම් ලක්ෂයේ සිටින නිමල්. N අංශක 30යි E දිශාවට. ඒ ලක්ෂයක් මොකද කරගමු? A ලක්ෂයක සිටින නිමල් N අංශක ඉංග්‍රීසියෙන් දෙන්නේ. එහෙනම් අපි ඉංග්‍රීසි අකුරු වලින් දිශා ටික ලකුණු කරගමු ළමයි. news N E W S. හරිද? A නම් ලක්ෂයේ සිටින නිමල් N අංශක 30යි E. N අංශක 30යි E දෙසට මීටර් 50ක් ගොස්. N අංශක 30යි. මේ කෝණය අංශක 30යි. N අංශක 30යි E දෙසට මීටර් 50ක් ගොස්. එතෙන් සිට හදාගන්න ගානේ. උතුරේ ඉඳන් අංශක 20ක් නෙමෙයි දකුණේ සිට අංශක 20ක් නැගෙනහිර දිශාවට. ගාන හදාගන්න වෙනවා ළමයි. A නම් ලක්ෂයේ සිට නිමල් N අංශක 30යි E දිශාවට මීටර් 50ක් ගොස්. එතෙන් සිට දා අංශක 20යි නෑ. දිශාවට මීටර් 80ක් ගමන් කර B වෙත ළඟාවේ. හරි. එහෙම හදන්න. ගාන ඔය සිංහලෙන් ටයිප් කරන් ගිහිල්ලා ඉංග්‍රීසි අකුරු මෙහෙම වෙලා නැහැ. N අංශක 30යි E දිශාවට මීටර් 50ක් ගමන් කර එතෙන් සිට දා අංශක 20යි නෑ. දිශාවට මීටර් 20ක් ගමන් කර B වෙත ළඟාවේ. එතෙන් සිට නැගෙනහිර දෙසට මීටර් 20ක් ගමන් කර C වෙත ළඟාවේ. එතෙන් සිට මීටර් 20ක් නැගෙනහිර දෙසට මීටර් 20ක් ගමන් කර C වෙත ළඟාවේ. මේක තොරතුරු දලසටහනක දක්වන්න. දැන් හරිනේ. රයිට්. A ඉඳන් B වෙත යනවා උතුරින් අංශක 30ක් මේ නැගෙනහිරට වෙන්න මීටර් 30ක් ගිහිල්ලා එනවා B ගාවට. හරිද? එතෙන් සිට ගොස් එතෙන් සිට දා අංශක 20යි නෑ. මෙතෙන්ට ගිහිල්ලා අපි දිශා ටික අඳින්න ඕනේ. සිංහලෙන් දාන්න වෙන්නේ උතුර දකුණ නැගෙනහිර බටහිර. හරි. දා අංශක 20යි නෑ. දකුණේ ඉඳන් අංශක 20ක් නැගෙනහිර පැත්තට. දකුණේ ඉඳන් අංශක 20ක් නැගෙනහිර පැත්තට ගිහිල්ලා යනවලු මීටර් 80ක දුරක්. 50ට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න ගන්න. මීටර් 80ක දුරක් යනවලු. දකුණේ ඉඳන් අංශක 20ක් නෑ. දකුණේ ඉඳන් අංශක 20ක් නැගෙනහිර පැත්තට. ගිහිල්ලා එනවලු B කියන ලක්ෂයට. හරි. මීටර් 80ක් ගමන් කර B වෙත ළඟාවේ. එතෙන් සිට නැගෙනහිර දෙසට මීටර් 20ක් ගමන් කරා. එතෙන් සිට නැගෙනහිර දෙස නැගෙනහිර උපාලි ඊළඟ නැගෙනහිර මෙහි. එතෙන් සිට මීටර් 20ක් ගමන් කර නැගෙනහිර දෙසට මීටර් 20ක් ගමන් කර C වෙත ළඟාවේ. හරි. ඔන්න දලසටහන. හරි. හොඳයි. දැන් ළමයි ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා මේ පාඩම ගැන, ස්ථානයක පිහිටීම ගැන. හරි. ගොඩක් ගණන් හදලා පාඩම පැහැදිලි කරා. අපැදිලි වෙනවා නම් ආයෙත් බලන්න වීඩියෝ එක නවත්තනවත් ඔයාලට බලන්න පුළුවන් වෙන්න අපි දාලා තියෙන්නේ. හරි.
දැන් ඔයා අච්චු ලියන පොත අරගෙන 24 එක අභ්‍යාසය 24 දෙක අභ්‍යාසය මිශ්‍ර අභ්‍යාසය කියන අභ්‍යාස තුනම අනිවාර්යයෙන්ම කරන්න. පන්ති පටන් ගත්තාම අනිවාර්යෙන් ඒවා චෙක් කරලා බලන්න නේ. හරි. අනිවාර්යෙන් ඒ කරන්න ටික කරන්න. අපි ඊළඟට නිර්මාණ කියන වීඩියෝ එකේදී ආයෙ හම්බෙමු. රයිට්. ආයිබෝවන්.